ආයුබෝවන් දුවේ පුතේ හැමෝටම වාසනාවන්ත දවසක්. අද අපි ඉන්නේ අපේ තියරි පාඩමේ පිටු අංක 13 පෙරලා ගන්න ඕන. පිටු අංක 13. පිටු අංක 13 තියෙනවා මාතෘකාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. හරි? පුතේ අපි මේ මාතෘකාව පොඩ්ඩකට තියමු. මේ මාතෘකාව පොඩ්ඩකට තියමු. පිටු අංක 14ට යන්න. පිටු අංක 14ට යන්න. පිටු අංක 14 තියෙනවා මෙන්න මෙහෙම මාතෘකාවක්. මොකද්ද තියෙන්නේ මේ පිටු අංක 14? ජනතා විමුක්ති පෙරමුණ කියලා මාතෘකාවක් ඇති. අන්න එතනට යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කොටස ඔහොමම තියන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කොටස ඔහොමම තියලා පිටු අංක 14 තියෙනවා 1965 නිර්මාණය කරපු ජනතා විමුක්ති පෙරමුණ කියලා මාතෘකාව. අන්න එතනට යන්න. දෙපුතේ මේ බලන්න. දැන් අපි පෞගිය සතිය ඉගෙන ගත්තා ශ්‍රී ලංකාව තුල නිර්මාණය වුණු පැරණි දේශපාලන පක්ෂ කිහිපයක්. අපි එතනදී කතා කරා ලංකා සම සමාජ පක්ෂය ගැන, බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය ගැන, ඒ වගේම කතා කරා කොමියුනිස්ට් පක්ෂය ගැන. ද්විපුති මේ සම සමාජය, බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේ පක්ෂ ගත්තොත් අපි මේ පක්ෂවලට කියන්නේ පැරණි වාමාංශික දේශපාලන පක්ෂ. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ. හැබැයි මේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ ඔයාලගේ ලකුණ තමයි සීනුව. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ නූතන වාමාංශික දේශපාලන පක්ෂයක්. හරි? වාමාංශික මතවාදය කියන්නේ සමාජවාදය තිබුණා වුණාට ඒ සමාජවාදී දේශපාලන න්‍යාය අලුත් පුහුණුවරකින්, අලුත් දෘෂ්ටියකින් අපේ රට තුල ගොඩනගන්න කටයුතු කරපු දේශපාලන පක්ෂයක් තමයි දුවේ පුතේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. තාලා දන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන්නේ එවකට වෛද්‍ය ශිෂ්‍යයෙක්ව සිටිය රෝහණ විජේවීර මහත්මයා. 1965 අවුරුද්දේ වෙසක් පොහොය දවසේ තමයි නූතන වාමාංශික පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන්නේ. විශේෂයෙන්ම නාගරික තරුණයන්ගේ වගේම විශ්වවිද්‍යාල තරුණයන්ගේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ දැවැන්ත ආකර්ෂණයක් දිනාගත්ත පක්ෂයක් විදිහට තමයි අපිට ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වන්න පුළුවන් වෙන්නේ. නාගරික තරුණයන්ගේ සහ විශ්වවිද්‍යාල තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත්ත දේශපාලන පක්ෂයක්. ආරම්භක නායකයා රෝහණ විජේවීර මහත්මයා. විශේෂයෙන්ම වර්තමානීය වෙනකොට තරමක් දුර්වල දේශපාලන පක්ෂයක් බවට මේ ජනතා විමුක්ති පෙරමුණ පත් වෙලා තියෙනවා. කොහොම නමුත් විද්වත් වෘත්තිකයන්ගේ කියන්නේ ඔළුව තියෙන මිනිස්සුන්ගේ කොමද සහයෝගය මේ ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂයට හිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත තරුණයන් අවුන් වෘත්තිකයන් බවට, විද්වතුන් බවට පරිවර්තනය වීමෙනුත් අනතුරුව මේ පක්ෂයේ වටා එකතු පහදු වෙලා ඉන්නවා. වර්තමානයේ වෙනකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය හොබවන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා. තමයි වත්මන් ජනතා විමුක්ති පෙරමුණේම නැත්නම් JVP එකේ නායකයා විදිහට කටයුතු කරන්නේ. හොඳයි. දෙපුතේ පිටු අංක 14 තියෙනවා
ජනතා විමුක්ති පෙරමුණ කියලා මාතෘකාවක්. අන්නේ මාතෘකාව යටතේ මෙන්න මේ ඡේදය ලියාගන්න. මේ ඡේදය ලියාගන්න. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම කරේනේ. අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරේනේ JVP එක ගැන ලියලා ඊළඟට අපි යමු ආපස්සට. ආරයිට්. 89 සිද්ධියට සම්බන්ධ පක්ෂය මේ පක්ෂයේද කියලා අහන ඔව්. ඔවුන් අපේ රටේ අරගල දෙකක් කළා 1971 කැරැල්ල සහ 1988 89 කාලේ තිබුණු කැරැල්ල. ඒව අවසානයේදී භීෂණයකින් තමයි නිමා වුණේ. ඒ නිසා යම් යම් ඓතිහාසික වැරදි මේ පක්ෂය විසින් කරලා තියෙනවා. කෙසේ නමුත් අද වෙනකොට මොවුන් ඒ අරගලකාරී සන්නද්ධකාරී භීෂණකාරී දේශපාලනය පැත්තකින් තියලා මේ වත්මන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ යටතේ ඔවුන්ගේ තැන ඔවුන්ගේ අවස්ථාව දිනා ගැනීම වෙනුවෙන් සටන් වැදිලා තියෙන පක්ෂයක් විදිහටයි අද ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වන්නේ. අතීතයේ වැරදි තිබුණාට වර්තමානයේ එවැනි වැරදි නොකරන පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලා තියෙනවා. හොඳයි ඉක්මනින් ලියාගමු මේ ඡේදය. අපිට ඊට පස්සේ පුළුවන් වැදගත් පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්න යන්න විශාල තොරතුරු ගණනාවකුත් එක්ක. තාමත් පන්තියට සම්බන්ධ වෙච්ච නැති ළමුන් ප්‍රමාණයක් ඉන්න බව පේනවා. යාළුවන්ට මතක් කරන්න ඉක්මනින් පන්තියට සම්බන්ධ වෙන්න කියලා. ඉක්මනින් ලියමු. ලීලි ඉවරෙච්ච එක මම පුතේ මැසේජ් එකක් දාන්න ලීලි ඉවරයි කියලා හොඳින්. ඉක්මනින් ලියන්න ඕන. හරි පුතේ දරුවෙක් ලීලි ඉවරයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලියන්න.
හරි නේද? ඔය ලීලි ඉවරෙච්ච අය අත පොඩක් උස්සන්න බලන්න පහක් දාන්න. හරි හරි හරි. හොඳයි. අපි ඊළඟට යමු. අපි අතෑරලා ආපු දේශපාලන පක්ෂය ගැන කතා කරා. පිටුවංක 13 ආපස්සි. බලන්න එතන තියෙනවා මාතෘකාවක් මොකද තියෙන්නේ? අන්න තියෙනවා මාතෘකාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පුතේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වෙන්නේ 1951 අවුරුද්දේ. කවුද මේ පක්ෂය හදන්නේ? මේ පුතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්මයා. කවුද හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? SWRD බණ්ඩාරනායක මහත්තයා. හොඳට අහගන්න. මේ පුතේ SWRD බණ්ඩාරනායක මහත්මයා මුලින්ම නියෝජනය කළේ මේ පක්ෂේ නෙවෙයි. එතුමා නියෝජනය කරපු දේශපාලන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. එතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙක්. නමුත් එක්සත් ජාතික පක්ෂය තුලදී ඇතිවුණු යම් යම් මතවාදීමය සහ පෞද්ගලික ගැටුම් නිසා එතුමා 1951 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යනවා. හරි? එය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයත් බණ්ඩාරනායක මහත්තයත් එක්ක UNP එකෙන් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැහැපු නායකයෝ. බණ්ඩාරනායක මහත්තයා UNP එක අතහැරලා අලුත් දේශපාලන පක්ෂයක් හදන්න එළියට බහින වෙලාවේ එතුමත් එක්ක එළියට බැහැපු අනිත් නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ තාත්තා වුණු ඩී.ඒ. රාජපක්ෂ මහත්මයා. මතක තියාගන්න. බලන්න. එක්සත් ජාතික පක්ෂයේ නිවත් වූ SWRD බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටුවයි. 1951 දී තමයි UNP එකෙන් ඉවත් වෙච්ච බණ්ඩාරනායක මහත්මයා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. බලන්න. සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූ මෙම පක්ෂය භික්ෂූන් අතර ස්වභාෂා උගතුන් අතර දේශීයත්වය අගය කළ පිරිස අතර බෙහෙවින් ජනප්‍රිය විය. මේ පුතේ 1951 දී බණ්ඩාරනායක මහත්තයා නිර්මාණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාමාන්‍ය ජනතාවගේ දැඩි ආකර්ෂණයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව මේ නිර්මාණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිපුර අවධානයක් යොමු කළා මේ අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ ආදරය සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය දිනාගත් පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිවර්තනය වෙනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා අතර ස්වභාෂා සිංහල දෙමළ වගේ ස්වභාෂා උගතුන් අතර විශේෂයෙන්ම සිංහල භාෂාව ඉගෙන ගත්ත මිනිස්සු සිංහල භාෂාව තුල හිටිය ප්‍රවීණයන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා එකතු වෙනවා.
දේශීයත්වය අගය කරපු පිරිස මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා එකතු වෙනවා. දුවේ පුතේ 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ කුළුඳුල් මැතිවරණයට තරඟ කරනවා. ඒ මැතිවරණයේදී ඔවුන් මන්ත්‍රී ධූර 9ක් දිනා ගන්න සමත්කම් දක්වනවා. ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙච්ච බණ්ඩාරනායක මහත්තයා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්නේ. සාමාන්‍ය ජනතාවගේ භික්ෂූන් වහන්සේලාගේ ස්වභාෂා උගතුන්ගේ දේශීයත්වයට ආදරය කරපු දේශ මාමක ජනතාවගේ වාසය දිනාගත්ත පක්ෂයක් බවට මේ පක්ෂය පරිවර්තනය වෙනවා. 52 කුළුඳුල් මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රී ධූර 9ක් ජයග්‍රහණය කරන්නටත් සමත්කම් පානවා. ඉන් අනතුරුව 1956 වර්ෂයේදී තවත් පක්ෂ ගණනාවක් එක්ක එකතු වෙලා පොදු පෙරමුණක් එක සන්ධානයක් හදාගෙන 1956 මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරනවා. මහජන එක්සත් පෙරමුණ කියන පෙරමුණ විදිහට පක්ෂ කිහිපයක් එක්කහු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කොටගත් මහජන එක්සත් පෙරමුණ කියලා නව පෙරමුණක් නිර්මාණය කරගෙන 56 මැතිවරණයට මොවුන් තරඟ කරනවා. ඒ මැතිවරණයේදී පුතේ සංඝ වෙදගුරු ගොවි කම්කරු කියන පංච මහා බලවේගයේ ආශිර්වාදය ඒ මහා පංච බලවේගයේ විශ්වාසය අතිරය මත මන්ත්‍රී ධූර 51ක් ජයග්‍රහණය කරන්නට මොවුන් හැකියාවක් ලැබෙනවා. 52 දී දින්නේ මන්ත්‍රී ධූර 9යි. හැබැයි 56 දී මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා තව කණ්ඩායම් කීපයක් එකතු කරගෙන 56 මැතිවරණයට මුහුණ දීලා මන්ත්‍රී ධූර 51ක් ජය ලැබමින් ආණ්ඩු පක්ෂය බවට පරිවර්තනය වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ. SWRD බණ්ඩාරනායක මහත්තයා ලංකාවේ සිව්වන අගමැතිවරයා ලෙස තේරීපත් වෙනවා. මෙන්න මේ අවසරය මත අපේ රටේ බොහෝ නායකයන් නිර්මාණය කරපු දේශපාලන පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. බණ්ඩාරනායක මහත්මයා, ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, අහින්ද රාජපක්ෂ මහත්මයා, අපේ කලින් හිටිය හිටන් හුටන් ගොයියා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ ජනාධිපතිවරු අගමැතිවරු, රත්නසිරි වික්‍රමනායකලා වගේ අගමැතිවරු, දීමූ ජයරත්නල වගේ අගමැතිවරු බිහි කරපු දේශපාලන පක්ෂයක් තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. වර්තමානයේ වෙනකොට යම් මට්ටමකට දුර්වල වුණු පක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙන, විශේෂයෙන්ම පොහොට්ටුව නිර්මාණය වීමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු තැන අඩු වෙලා ගිහිලා තියෙනවා. වර්තමානයේදී මේ පක්ෂයේ නායකත්වයේ හොබවන්නේ අපේ කලින් හිටපු ජනාධිපතිවරයා ආපුලතිසිපුරවරයන් පොළොව පලාගෙන මතුවෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි වත්මන් නායකයා විදිහට මේ පක්ෂයේ කටයුතු කරන්නේ. අපේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරපු, අපේ රටේ ජනතාවගේ නොමද ගෞරවයට, ආදරයට, විශ්වාසයට පාත්‍ර වෙච්ච දේශපාලන පක්ෂයක් තමයි කොහොම නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ. බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්තිත් එක්ක නිර්මාණය වුණු දේශපාලන පක්ෂයක්. අතීතයේදී ජනප්‍රියතම දේශපාලන පක්ෂයක්. බොහෝ කල්වල බොහෝ අවස්ථාවල මෙරට ආණ්ඩු බලය හස්සුරුවපු දේශපාලන පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. යාගමු පළවෙනි ඡේදය. පිටුවංක 13 අපි ඉන්නේ. ඡේදය ලිව්ව ගමන් පුතේ දාපන් ලියලා ඉවරයි කියලා. මොනින් ලියන්න ඕන? මොනින් ලියා?
නේද? ඉතින් ඊළඟ ඡේදයට යන්නේ නම් ලියන්න හරිද? දාන්න රයිට් ඉවරයි නේ ඉක්මන් කරන්න. හරි දැන් අපි යමු පිටුවංක 15ට. පිටුවංක 15ට යමු ළමයි. පිටුවංක 15. පිටුවංක 15 තියෙනවා මාතෘකාවක් 1956 මැතිවරණය සහ සමාජ පෙරළිය. 1956 මැතිවරණය සහ සමාජ පෙරළිය. ඇත්තටම උදේ 1956 මැතිවරණය කියලා කියන්නේ සමාජ පෙරළියක් කරපු මැතිවරණයක් තමයි. මොකද 1947 ඉඳලා 1956 වෙනකම්ම ඒ කියන්නේ අවුරුදු 9ක් එක දිගට අපේ රට පාලනය කළේ
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන ක්‍රියාවලිය විසින් ඩී.එස්. සේනානායක මුලින්ම අගමැති වෙනවා. මිනිහා මලාට පස්සේ මිනිහාගේ පුතා ඩඩ්ලි අගමැති වෙනවා. ඩඩ්ලිගෙන් පස්සේ ජෝන් කොතලාවල අගමැති වෙනවා. තුන්දෙනාම UMP කාරයෝ. කියන්නේ 1947 ඉඳලා 1956 වෙනකම් මේ වසර 9ක කාලය තුල ලංකාවේ ආණ්ඩු බලය දරන්නේ ලංකාවේ ආණ්ඩුව මෙහෙවන්නේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දක්ෂිණාංශික පක්ෂයක්. ලිබරල් දේශපාලනය තමයි තියෙන්නේ. හැබැයි දුවේ පුතේ 1951 දී බණ්ඩාරනායක මහත්තයා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ හිටිය මැදමාවතේ මිනිස්සුන්ට ප්‍රගතිශීලී මිනිස්සුන්ට එකතු වෙන්න නිර්මාණය කරපු දේශපාලන පක්ෂයක්. ඔවුන් 1956 දී විශාල පෙරලියක් සිදු කරමින් අවුරුදු 9ක් බලයේ හිටිය එක්සත් ජාතික පක්ෂය පරාජය කරමින් ආණ්ඩු බලය දිනා ගන්න සමත් වෙනවා. ආන්ගේ ක්‍රියාවලිය තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ දුවේ පුතේ බලන්න. දැන් අපි ඉගෙන ගමු මේ ක්‍රියාවලිය ගැන. හරි. මෙන්න තියෙනවා. 1956 මැතිවරණ හා සමාජ පෙරළිය. බලන්න කියනවා 1947 පැවති මැතිවරණයෙන් ජය ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි. 1947 දී ලංකාවේ පවත්වපු පළවෙනි සෝල්බරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර එක්සත් ජාතික පක්ෂයේ පුතාලට මතක ඇති මන්ත්‍රී ධූර 42ක් දිනුවා. අනතුරුව ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්විය. ඔන්න ලංකාවේ පළවෙනි අගමැතිවරයා විදිහට ඩී.එස්. සේනානායක මහත්තයා තේරී පත් වෙනවා. නමුත් 1952 මාර්තු මාසයේදී අසුපේ උතන හදා ගන්න ඕනේ 52 නෙමෙයි 51 හදා ගන්න. 1951 මාර්තු මාසයේදී අසුපිටින් ගමන් කරමින් සිටියේදී ඇති වූ හෘදයාබාධයකින් එතුමා ජීවිතක්ෂයට පත්විය. අනේ බලන්නකෝ වෙච්ච වැඩි. 1947 දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. ඒ අවසරයෙන් ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා බවට ඩී.එස්. සේනානායක මහත්තයා පත් වෙනවා. මිනිහට තිබුණ විනෝදාංශයක් මොකද්ද? උදේ පාන්දර අස්සයා පිටේ නැගලා ගෝල් පේස් පිට්ටනිය වටේ වටයක් යන එක. හත්වලාමේ වෙච්ච දෙයට මක් කරන්නද කිව්වා වගේ දවසක් මිනිහා අස්සයා පිටේ යනකොට හැදුනා heart attack එකක්. කාටද? ඩී.එස්ටද? අස්සයටද? අස්සයට නෙවෙයි බොල. ඩී.එස්ට හැදෙනවා හෘදයාබාධයක්. මේ හෘදයාබාධය නිසා අසුපිටින් එතුමා ඇදගෙන වැටෙනවා. පසුව එතුමම රෝහල් ගත කරනවා. රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ගනිමින් සිටියේදී තමයි ඩී.එස්. සේනානායක මහත්මයා මිය දෙන්නේ. එතුමා මැරෙනවා. එමත් වතාවක් අර හෘදයාබාධය උත්සන්න වෙනවා රෝහලේදී. ඒ අනුව තමයි එතුමා මිය යන්නේ. සමහරුන් කියන්නේ කොහොමද දන්නවද? ඩී.එස්. මැරුණේ අස්සය පිටින් වැටිච්ච නිසා කියලා. යකෝ අස්සය පිටින් වැටිච්ච නිසා මැරුණේ නේ. අස්සය පිටින් වැටුනේ heart attack එකක් නිසා. ගිහිල්ලා මිනිහව රෝහල් ගත කළා. ඒ රෝහලේදී නැවත වතාවක් හෘදයාබාධය උත්සන්න වීම නිසා තමයි ඩී.එස්. සේනානායක මහත්මයා මැරෙන්නේ. බලන්න කියනවා. පසුව ඔහුගේ පුත්‍රයා වූ කවුද පුතේ? ඩඩ්ලි සේනානායක මහත්මයා අගමැති ධූරයට පත් වෙනවා. තාත්තා මැරෙනවා. තාත්තා මැරුණාට පස්සේ අගමැති ධූරය පුරප්පාඩු වෙනවා. අන්න අවස්ථාවක් ලැබෙනවා පුතා වෙච්ච ඩඩ්ලි සේනානායක මහත්මයාට අගමැති වෙන්න. ඩඩ්ලි කියලා කියන්නේ එවකට ඒ ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක්. තාත්තා මැරුණාම ගෙදර හිටපු එකාව ගෙනාලා අගමැති කරේ නේ. හරි. ඩී.එස්. ගේ ආණ්ඩුවේ ඩී.එස්. ගේ කැබිනට් මණ්ඩලයේ ඩඩ්ලිත් හිටියා. ඇදලිද? ඒ නිසා තාත්තා මිය ගියාම සුදුසුකම තිබුණා පුතාට. පුතා අගමැති වුණා. හරි පොඩි පොඩි ප්‍රශ්න වුණා උතන. සැබෑ ලෙසම ගත්තොත් අර නම් ඩී.එස්. මරිච්ච වෙලාවේ අගමැතිකම දෙන්න තිබුණේ කාටද? WRD බණ්ඩාරනායක මහත්තයාට.
මොකද එතුමා තමයි එවකට ආණ්ඩුවේ හිටපු ඊළඟ ජ්‍යෙෂ්ඨයා. ඊයේස්ට පස්සේ හිටිය ජ්‍යෙෂ්ඨයා තමයි බණ්ඩාරනායක මහත්තයා. හැබැයි දන්නවනේ ඉතින් පෞල්වාද කියන දේනේ අදත් තියෙනවා එදත් තිබුණා. ඊයේස් මරුණාට පස්සේ බණ්ඩාරනායක මහත්තයාට අගමැතිකම නොදී ඩඩ්ලි අගමැති වෙනවා විශ්වාසය දිනාගෙන. ඔය කොහොන් තමයි බණ්ඩාරනායක මහත්තයා UMPෙන් එයාට ලැබෙන්න තිබුණු තැන දුන්නේ නැහැ. මිනිහා අයින් වෙලා ගිහිල්ලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව මතක තියාගන්න. එහෙනම් පැහැදිලිනේ. අපි කතා කරානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවයි කියලා බණ්ඩාරනායක මහත්තයා ඔන්න හැදීලේ නිමිත්ත. DS මරුණාම අගමැතිකම ලැබෙන්න තිබුණේ බණ්ඩාරනායකට. හැබැයි බණ්ඩාරනායකට ඒක නොදී ඩඩ්ලි සේනානායකයකට පැනගත්තා. ඕකට මල පැන්න කාටද? බණ්ඩාරනායක මහත්තයා. මිනිහා මොකද කරේ? එක්සත් ජාතික පක්ෂයට ආයිබෝවන් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරගන්න. බලන්න ඊට පස්සේ 1952 වර්ෂයේදීද මැතිවරණයක් පැවැත්වෙන අතර නැවත වරක් එක්සත් ජාතික පක්ෂය ජය ලබයි. 47 මැතිවරණය විතරක් නෙවෙයි 52 මැතිවරණයක් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂය නැවත වතාවක් මේ රටේ ආණ්ඩු පක්ෂය බවට පරිවර්තනය වෙනවා. 52 දී එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක මහතා දෙවන වරටද අගමැති ලෙස තේරී පත්වන අතර 1953 හර්තාලයෙන් පසු එතුමා ඉල්ලාස් විය. DS මැරෙනවා ඩඩ්ලි අගමැති වෙනවා. හරි 52 මැතිවරණයක් තියෙනවා. නැවත UNP එක දිනනවා. නැවත ඩඩ්ලි අගමැති වෙනවා. හැබැයි ඩඩ්ලි කළා වැරද්දක් මොකද්ද? ආල් සේරුවක මිල ඉහළ නංවනවා. 7.25කින් රුපියල් 20කින් පෙට්‍රල් වැඩි කළා වගේ නෙවෙයි ඒක. 7.25කින් හාල් සේරුවක මිල ඉහළ දානවා. රට පුරා ජනතාව එවකට විපක්ෂයේ හිටිය දේශපාලන පක්ෂ මේ සහල්වල මිල වැඩි කිරීමට විරුද්ධව අඩසාප්පු වසා දමලා නගර කඩවීදි වසා දමලා දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ඒ දැවැන්ත උද්ඝෝෂණයට අපි කියනවා 1953 හර්තාල් ව්‍යාපාරය කියලා. තේරුවක් කියන්නේ කිලෝ එකමාරක්. හරි කිලෝ එකමාරක්. ඒක වැඩි කරා 7.25කින් ඩඩ්ලි. ආර්ථිකමය ගැටලු නිසා වෙන්නේ නැති. කොහොම නමුත් මේ සහල් මිල වැඩි කිරීමට විරුද්ධව විපක්ෂය නගපු හඬ අපි සලකනවා 1900 හර්තාල් ව්‍යාපාරය කියලා. මේ හර්තාල් ව්‍යාපාරය නිසා ඩඩ්ලි සේනානායකට සිද්ධා පුතේ අගමැතිකමින් ඉල්ලලා අස් වෙලා ගෙදර යන. එතුමා ඉල්ලලා අස් වෙනවා. මේ තියෙන 53 හර්තාලේ ඔය. ඩඩ්ලි සේනානායක විසින් 1953 දී සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමයි. එරෙහි වූ ලංකා සම සමාජ පක්ෂය අර වාමාංශික පක්ෂ ටික කොමියුනිස්ට් පක්ෂය බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය යන වාමාංශික පක්ෂ එකතු වී අටපුරා සිදු කළ 53 හර්තාලය නම් විය. ඩඩ්ලි සේනානායක මහතා අගමැතිකමේ හිටිය ඩඩ්ලි ඉල්ලලාස් වෙනවා පුතේ පෝෂණ ව්‍යාපාරය නිසා. ලියාගන්න පිටුවංක 15 කොටුවක් තියෙනවා 1953 හර්තාලය කියලා. ආන්ගේ කොටුව ඇතුලේ මේ විස්තරේ ලියාගන්න. ඉක්මනින් ලියන්න. ඔන්න ඩඩ්ලි ඉවත් වෙච්ච හේතුව. මේ තමයි ලංකාවේ පැරණි දේශපාලනය. අදත් බල පෙරලි, එදත් බල පෙරලි. දේශපාලනය කියන්නේ බල පෙරලියක්ම තමයි දුවේ පුති. වෙච්ච වැඩි DS අගමැති වුණා, අස්සියා පිටින් වැටුණා, heart attack එක නිසා මැරුණා. ඩඩ්ලි අගමැති වුණා, ඡන්දයක් තිබ්බා, ආයි ඩඩ්ලි දින්නා, මිනිහා හාල් වල මිල වැඩි කළා, මිනිස්සු විරුද්ධ වුණා, විපක්ෂී උද්ඝෝෂණ කළා, කිව්වා හර්තාලේ කියලා. හර්තාලේ නිසා ඔන්න ඩඩ්ලිට ගෙදර යන්න වුණා. ඩඩ්ලි ගෙදර ගියා. බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා.
ඊළි ඉවරද ළමයි? ටක් ගාලා දාන්න ඕනේ මැසේජ් එකේ. ඔන්න එනම් මතක තියාගන්න ඩඩ්ලි සේනානායක මහත්තයාට අගමැතිකමින් ගෙදර යන්න වුණා 1953 හර්තාල් ව්‍යාපාරය නිසා. හරි. ඔය ලීලි ඉවරයි නම් පොඩක් පහක් දාන්න බලන්න පුතේ අත උස්සන්න බලන්න. අත උස්සලා පහක් දාන්න. හරි. right. ඔන්නේ නම් නැවත වතාවක් අගමැති ධූරය මොනව වෙනවද පුතේ? පුරප්පාඩු වෙනවනි. ඇයි? ඩඩ්ලි අගමැතිකමින් ඉල්ලලා අස් වෙනවනි. මේ පුතේ ඩඩ්ලි සේනානායක මහත්මයා අගමැති ධූරයෙන් ඉල්ලා අස්සුනාට පස්සේ ඊළඟ අගමැතිවරයා ලෙස පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු තවත් ජ්‍යෙෂ්ඨ නායකයෙක් එතුමා තමයි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්මයා. බලන්න දාලා තියෙනවා. ටියුට් එකේ ඇති. පුරප්පාඩු වූ අගමැති ධූරයට පත් වූ තව අගමැතිවරයා වූයේ ජෝන් කොතලාවල මහතාය. එතුමාගේ උපදෙස් මත 1957 වර්ෂයේ පැවැත්වීමට තිබූ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය 1956 වර්ෂයේදී පවත්වන ලද. ඔන්න ඩඩ්ලි මලාට පස්සේ ජෝන් අගමැති වෙනවා. ජෝන් තමයි ඩෝන් වෙන්නේ නේ. ජෝන් අගමැති වුණාට පස්සේ එයා ගන්නවා තීරණයක්. මොකද තීරණය? 1957 පවත්වන්න තියෙන පාර්ලිමේන්තු මැතිවරණය ඊට අවුරුද්දකට කලින් ඒ කියන්නේ 56 වර්ෂයේදී පවත්වන්න තීරණය කරනවා. අග්‍රාණුකාරවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග තමයි ජෝන් කොතලාවල මහත්තයා තීරණය කරන්නේ 56 දී මැතිවරණයක් පවත්වන්න. ඔකට තමයි කියන්නේ පුතේ ඉල්ලම් කනවා කියලා. ඡන්දේ තියන්න තිබුණේ 57. දැන් තව කාලයක් මිනිහට අගමැතිකමේ ඉන්න තිබුණා. වැඩිපුර අවුරුද්දක් විතර. හැබැයි 57 මැතිවරණය නොතියා 56 දී මැතිවරණය තියෙනවා. මොකද වෙන්නේ? බලන්න. 1956 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ කරන ලදී. UNP එක තනියෙන් එනවා මැතිවරණ සටනට. හැබැයි නමුත් බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කළේ පක්ෂ කිහිපයක් සමග එකතු මහජන එක්සත් පෙරමුණ නිර්මාණය කරගන්න. දැක්කද? ජෝන් UNP එකත් එක්ක තනියෙන් මැතිවරණයට ප්‍රවේශ වෙනකොට බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා තවත් පක්ෂ කිහිපයක් එකතු කරගෙන මහජන එක්සත් පෙරමුණ කියලා සන්ධානයක් නිර්මාණය කරගෙන ඔන්න එනවා සටනට. හරි? ලියාගන්න හිස්තැනි මහජන එක්සත් පෙරමුණ. පිටු අංක 16 උඩ තියෙනවා හිස්තැනක් ලියාගන්න මහජන එක්සත් පෙරමුණ. කොහොමද මේ මහජන එක්සත් පෙරමුණ හැදෙන්නේ? මෙන්න හැදිච්ච විදිහ. SWRD බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ විප්ලවකාරී සම සමාජ පක්ෂය, ජයානන්ද දහනායක ප්‍රමුඛ භාෂා පෙරමුණ, IMRA ඊරියගොල්ල ඇතුළු ස්වාධීන අපේක්ෂකයා. මෙන්න මේ කණ්ඩායම් හතරේ එකතුවෙන් තමයි 1956 දී මහජන එක්සත් පෙරමුණ නිර්මාණය වෙන්නේ. මහජන එක්සත් පෙරමුණ. බලන්න කියනවා. 1956 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය වූයේ
ඉවරණයක තියෙනවනේ ප්‍රධාන සටන් පාඨයක් 2015 දී මෛත්‍රීපාලාවේ මොකක් කියලාද? යහපාලනයේ හදනවා. 2019 දී ගෝඨාභය ආවේ කොහොමද? ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. ඒ වගේ 1956 මැතිවරණී ප්‍රධාන සටන් පාඨය වුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම. එයා ගන්න හිස්තැනි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමයි. ටිකක් අදූරදර්ශී නොගැලපෙන සටන් පාඨයක්. නමුත් ඒ කාලේ ජනතා ආකර්ෂණය තිබුණා මේ සටන් පාඨයට. මොකද මේ රටේ බහුතරයක් ජීවත් වෙන්නේ සිංහල මිනිස්සු. සිංහල මිනිස්සු හරි කැමති වුණා සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වෙන එකට. හැබැයි මේ මිනිස්සුන්ට තේරුණේ නේ දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට මේකෙන් අසාධාරණයක් වෙනවා කියලා. පසු කාලීනව පුතේ LTT ත්‍රස්තවාදය කරා පවා අපේ රට යොමු වෙන්න මෙන්න මේ වගේ මෝඩ සටන් පාඨ බලපාලා තියෙනවා. හොඳයි බලන්න. මොකද ඊළඟට කියන්නේ? මෙම ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ මහජන එක්සත් පෙරමුණ වටා ස්වභාෂා උගතුන් එකතු විය. මේ සටන් පාඨය ගෙනාවේ බණ්ඩාරනායක මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ. මේ වටා ස්වභාෂා උගතුන් එකතු වුණා. ලංකා සම සමාජ පක්ෂයේද මහජන එක්සත් පෙරමුණ සමග ඇති කරගත් නිතරංග ගිවිසුම නිසා බණ්ඩාරනායක මහතාට සහාය දැක්වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සම සමාජ පක්ෂය අතර එකඟතාවයක් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයේ තරඟ කරන තැනට මහජන සහ සම සමාජ පක්ෂයේ අපේක්ෂකයේ තරඟ කළේ නේ. සම සමාජ පක්ෂයේ අපේක්ෂකයේ තරඟ කරන තැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයේ තරඟ කළේ නේ. දෙගොල්ලෝ අතර ඇතිවෙච්ච සහයෝගය බලන්න. පසුව මැතිවරණය ආසන්නයේදී එක්සත් ජාතික පක්ෂයේද මෙම ප්‍රතිපත්තියට එකඟ විය. ඇතිවරණ වේදිකාව උණුසුම් සිංහල භාෂාව රාජ භාෂාව කිරීමේ ප්‍රතිපත්තියත් එක්ක මිනිස්සු ගුරුතු පිටින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටේ මහජන එක්සත් පෙරමුණ වටේ එකතු වෙනවා. ඒක දැක්ක එක්සත් ජාතික පක්ෂය අන්තිමට හරි අපිත් කැමති සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙනවා. පරාජයේ සෙවණැලි වැටෙනකොට පරාජයේ අඳුරු සෙවණැලි පේනකොට තමන්ගේ ප්‍රතිපත්ති පැත්තකට තියලා ජනතාවගෙන් වාසි ගන්න ඕනම දේශපාලන පක්ෂයක් වැඩ කරනවා. කෙසේ නමුත් මේ ප්‍රතිපත්තිය ගෙනාවේ මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ කියන්නේ මහජන එක්සත් පෙරමුණ. ජනතා ආකර්ෂණීය තිබුණේ පළමු ප්‍රතිඵලය මොකක්ද? සංඝ වේද ගුරු ගොවි කම්කරු පංච යන පංච මහා බලවේගයන් වල සහාය මහජන එක්සත් පෙරමුණට හිමිවීමත් සමග මැතිවරණයෙන් පහසු ජයක් ලැබීමට එම පක්ෂයට හැකි විය. සංඝ වේද ගුරු ගොවි කම්කරු භික්ෂූන් වහන්සේලාගේ දේශීය වෛද්‍යවරුන්ගේ ගුරුවරුන්ගේ ගොවියන්ගේ කම්කරුවන්ගේ සහයෝගය ලැබෙන්නේ මහජන එක්සත් පෙරමුණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට මොකද්ද මැතිවරණයේ ප්‍රතිඵලය? පහසු ජයග්‍රහණයක් ලබනවා මේ මහජන එක්සත් පෙරමුණ. මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රී ධූර 51යි. ඒගොල්ලොත් එක නිතරම ගිවිසුමක් අත්සන් කරපු සම සමාජ පක්ෂයේ මන්ත්‍රී ධූර 14යි. එක්සත් ජාතික පක්ෂය ඒ වෙනකොට දෙවරක් ආණ්ඩු බලය දරපු දේශපාලන පක්ෂය මන්ත්‍රී ධූර 8යි දිනාගෙන තියෙනවා. පහළටම වැටිලා තියෙනවා. චෙල්ලොනායක මහත්තයාගේ ෆෙඩරල් පක්ෂයත් ද්‍රවිඩ ජාතිවාදයේ උලුප්පවලා මන්ත්‍රී ධූර 10ක් දෙනාගෙන තියෙනවා. මේ අවසරයත් එක්ක මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණයත් එක්ක මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන පාර්ශවකරුවා වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙච්ච SWRD බණ්ඩාරනායක මහත්තයා සිව්වන අග්‍රාමාත්‍යවරයා විදියට තේරීපත් වෙනා පුතේ 1952 අවුරුද්දේදී. මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය සමග SWRD බණ්ඩාරනායක මහතා අගමැති ධූරයට පත්විය. එතුමාගේ පාලන කාලය තුල නව ප්‍රතිසංස්කරණ සිදු විය. පහත දැක්වෙන්නේ ඉන් කිහිප. වගේම භාෂාව කැලක් අඩුයි භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. බ්‍රිතාන්‍ය සමග අත්සන් කොට තිබූ ආරක්ෂක සහ බාහිර ගිවිසුම් අහෝසි කිරීම.
ලෝකයේ බලකඳුරු වලට ධනවාදී සහ සමාජවාදී බලකඳුරු වලට නොබෙදුණු අධ්‍යස්ත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපි කියනවා නොබැදි පිළිවෙත අනුගමනය කළා කියලා. ජවහර්ලාල් නේරු සහ මාර්ෂල් ටිටෝ කියන නායකයන් තමයි මේ නොබැදි පිළිවෙත ගෙනාවේ. ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරට බැඳෙන්නෙත් නෑ. හරි. ඊළඟට රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරට බැඳුනෙත් නෑ. නොබැදි පිළිවෙතක් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා බණ්ඩාරනායක මහත්තයා පාලන කාලය තුල. අපි ලියාගමු පළවෙනි එක පිටු අංක 17 අපි ඉන්නේ. පිටු අංක 17. එතන පින්තූරයකුත් තියෙනවා. බණ්ඩාරනායක මහත්තයාගේ කැබිනට් මණ්ඩලය ඊටාම කුඩා කණ්ඩායමක්, අමාත්‍යවරු ඊටාම කුඩා කණ්ඩායමක් තමයි ඉන්නේ. මේ කළු පාට කෝට් එකක් ඇඳගෙන ඉන්නේ. එවකට හිටිය අපේ අග්‍රාණුකාරවරයා සර් ඔලිවර් ගුණතිලක මහත්මයා. එකම එක කාන්තාවක් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය ඇමතිනිය විමලා විජේවර්ධන මැතිනිය තමයි ඡායාරූපේ ඉන්න එකම කාන්තාව. බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩු කාලය තුල විශාල වෙනස්කම් ප්‍රමාණයක් ඇති වුණා. ඒකේ පළවෙනි එක තමයි දුවේ පුතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. ඊළඟට බ්‍රිතාන්‍යයත් එක්ක අපි අත්සන් කළ තිබුණ ආරක්ෂක ගිවිසුමකුයි බාහිර ගිවිසුමකුයි ඒ ගිවිසුම් දෙකම අහෝසි කරන්නත් බණ්ඩාරනායක මහත්තයා ක්‍රියා කළා. ඒ වගේම නොබැදි පිළිවෙතක් අනුගමනය කිරීම ඉතාම වැදගත් විදේශීය ප්‍රතිපත්තියක් අනුගමනය කළා මෙතුමා. පුතේ ලියාගමු අපි මේ තුන. තව තියෙනවා ප්‍රතිපත්ති මෙතුමා. මේ තුන ලියාගමු ඉක්මනින්. ජනසතු කිරීම ඊළඟ එක පරාය
පස්වගේ දේවල් ජන සතු කළා. ඒ කියන්නේ ජනතාවගේ අයිතියට පෙවරුවා. ඒවා ජනතා සේවාවන් බවට පරිවර්තනය කළා. ඒකයි ඒ කියන්නේ. දේශීය කර්මාන්ත සහ කෘෂිකර්මය දියුණු කිරීමට කටයුතු කළා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට දියුණු කරා. ওই විද්‍යෝදය පිරිවෙන තමයි අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් වෙලා තියෙන්නේ. විද්‍යාලංකාර පිරිවෙන තමයි අද වෙනකොට කැලණිය විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ලියාගමු මේ තුනත්. ඒ තුනත් ලියාගමු. කියලා ඉවරයි නම් දාන්නමුද ඉක්මනින්. වෙලාව අපරාධයි. කොහොමද? ඉවරයි නම් ඉවරයි කියලා මෙසේජ් එකක් දාපල්ලා. හරි. පුතේ කොහොම නමුත් මේ බණ්ඩාරනායක මහත්තයාට වැඩි කාලයක් ජීවත් වෙන්න නම් වාසනාව තිබුණේ නේ. තුමා සහාසිකයෙකුගේ වෙඩි පහරකින් අගමැති ධූරය දරද්දීම ඝාතනය වෙනවා. හරි ඔය තියෙන බණ්ඩාරනායක මහත්තයාගේ කැබිනට් මණ්ඩලය. ඔය තියෙන බණ්ඩාරනායක මහතාගේ මෙම පෙරලියත් සමග මෙරට සාමාන්‍ය ජනතාව අතරින් දේශපාලනයට නායකයන් රැසක් බිහි විය. මොකද මේ
සාමාන්‍ය ජනතාවට දේශපාලනයට එන අවස්ථාවක් මෙතුමාගේ පක්ෂය තුල තිබුණා. ඊට හේතුව දේශීයත්වය අගය කළ පොදු ජන හිතෛෂී ප්‍රතිපත්තියක් බණ්ඩාරනායක මහත්තයා අනුගමනය කිරීමයි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය වී තුමාගෙන් පසුව අගමැති ධූරයට පත්වන්නේ විජයානන්ද දහනායක මහතාය. ආන්දරු කෙනෙක් තමයි වෙඩි තියන්නේ. ඔව්. කල්දුවේ සෝමාරාම කියන චීවරධාරියෙක් තමයි එතුමාව ඝාතනය කරන්නේ. අපි ලියා ගමු. මෙන්න මේ ඡේදයයි මේ කොටසයි. දේශපාලන හේතුන් මත තමයි මේ ඝාතනය සිදුවන්නේ. හරි. අපිට ඒවා වැඩිදුර විස්තර අවශ්‍ය වෙන්නේ නේ. අපෙන් අහන්නේ ඇයි බණ්ඩාරනායක මහත්තයා මැරුවේ කියලා. පහළ ඡේදය ඉස් රූල් ටිකේ මේ ටික ලියාගන්න. මේ ටික ලියා ගන්න ඕනේ පාට පෑනකින්. පාට පෑනකින් ලියන්න.
ඉවරයිද ළමයි? ඉවරයි නේද? හරි. දුවේ පුතේ අපි ලබන සතියේදී සාකච්ඡා කරනවා 1972 ආණ්ඩු ක්‍රමය. හරි? අපිට තව සමහරකට ලබන සතිය වෙනකොට මේක ඉවර කරගන්නත් පුළුවන්. නව නිබන්ධන ජූලි මාසයේ 4 වෙනිදා ඉඳලා නව නිබන්ධන දූල පුතාලගේ අධ්‍යාපන ආයතන වලින් ලබා ගන්න පුළුවන්. ඔන්න ඒ ගැන මතක් කරනවා. ජූලි මාසයේ 4 වෙනිදා සිට ඉතිහාසයේ පන්තියට අදාළ පාඩම් වලට අදාළ නිබන්ධන ඔබට ඔබේ අධ්‍යාපන ආයතන වලින් ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි අදට මෙතනින් වැඩේ අවසන් කරමු. ලබන සතියේ අපි මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න වැඩේට සූදානම් වෙමු. එහෙනම් හැමෝටම වාසනාවන්ත දවසක් ලබන සතියේ සුබුරුදු වෙලාවට හම්බ වෙමු. ආයුබෝවන්.